समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ
ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල කර ගැනීම සඳහා සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පාප වර්ගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් රැස්වීම සැපයට හේතුවක්. මේ ගාථා රත්නයේ සරල තේරුම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. පිනක් යම් කෙනෙක් සිද්ධ කළේ නම් නැත්නම් යම් පුරුෂයෙක් පින් සිද්ධ කරගන්නේ නම් තමන් විසින් සිද්ධ කරන කුසල කර්මයන් නැවත නැවත සිද්ධ කරගන්න එක වටිනවා. තම්හි චන්දං කෛරාත නැවත නැවත කරගත්ත කුසලය සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් කළ පුද්ගලයා සැපයේ උච්චතම තැනට අරගෙන යනවා. මේක තමයි ගාථාවේ සරල තේරුම. කවුරුන් උදෙසා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාලාද? ලාජා කියන දෙව්දුව අරමුණු කරලා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා අද කාටද පිහිට වෙන්නේ, කොහාටද පිඬුසිඟා වඩින්නේ කියලා කල්පනා කළා. පින්නතුනි, මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා සමාධියෙන් අවදි වුණාම එදාට කවුරු හරි දන් වේලක් පූජා කරනවා නම් ඒ දානයේ ආනිසංසය එදාම ලැබෙනවා. එහෙම නැත්නම් සඳහන් කරන්නේ දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් ලැබෙනවා කියලා. නමුත් මේ ධර්මයේ තුල අපිට මුණ ගැහෙන බොහෝ තැන්වල මුණ ගැහෙන්නෙම දානේ දුන්න දවසේම ආනිසංසය ලැබුණ අවස්ථා. ඉතින් ඒ රහතන් වහන්සේලා එදාට විශේෂයෙන් බලනවා අද විශේෂයෙන් පිහිට විය යුතු කෙනෙක් ඉන්නවද කියලා. මොකද ඒ දවසේ ඇතුළත දිලින්දෙක් නම් මහා ධනවතෙක් බවට පත් වෙනවා. ඒ විපාකයේ ඒ තරම් ප්‍රබලව පළ දෙනවා. කරුණාව මෛත්‍රිය නිසා එහෙම තැනක් සුදුස්සෙක් බලලම තමයි වඩින්නේ. වෙනතනි මහරහතන් වහන්සේ නම ලෝකයට මොනතරම් ආශිර්වාදයක්ද. දවස් 7ක්ම निराහාරව ඉඳලා 7 වෙනි දවසේ එළි වුණාම තමයි මේ සමාධියෙන් අවදි වෙලා මේ පිණ්ඩපාතේ වඩින්න තීරණය කරන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය තුල වැඩ ඉන්න තාක්කල් බඩගිනි වේදනාව දැනෙන්නේ නැහැ. හැබැයි සමාධියෙන් අවදි වුණාට පස්සේ එතෙක් දින ගණනක් තුල බඩගිනි වේදනාව හොඳටම දැනෙනවා. මේ දින ගණන තුලම ආහාර නැති නිසා දින ගණනාවක් ආහාර නොලැබීමේ වේදනාව දැනෙනවා හොඳටම. ඉතින් සාමාන්‍ය සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ දවස් 7ක් ආහාර නොගෙන හිටියොත් ඊට පස්සේ ජීවත් කරවන්න බැහැ කියලානේ. ඒ නිසා 7 දවසේ සමාධියෙන් අවදි වෙලා
පිණිසුගා වඩින්න තීරණය කරනවා කවුරු හරි දන් වේලක් දුන්නොත් එතනින් එහාටත් රහතන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් තවත් වැඩ ඉන්නවා. එහෙම නැත්නම් පිරිනවම් පානවා. ඉතින් ඒ නිසා එදාට දෙන දාණය දායකයාට අතිශයින්ම මහත්ඵලයි. ඒක රහතන් වහන්සේ දන්න නිසා සුදුසු තැනක් හොයාගෙනම තමයි වඩින්නේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට රහතන් වහන්සේ දැක්කේ ඊටම දුප්පත් කාන්තාවක්. ඇල්හේනක මුරකාරිනියක්. නමුත් ඇයට බොහොම පින් තියෙනවා. අද ඇයට පිහිට විය යුතුයි කියලා කල්පනා කළා. එදා දහවල් කාලේ ඇත් හේනෙන් ඇල් කරල් ටිකක් නෙලාගෙන හේනෙ තිබිච්ච පැලට ඇවිල්ලා ඇගේ දවල් ආහාරය වෙනුවෙන් ඒ ඇල් කරල් ටික බදිනවා. විලඳ හැටියට බදිනවා. ඇය විලඳ බැදලා ඉවර වෙනකොට ඇයට තේරුණා කවුරු හරි ආවා වගේ. ඒ නිසා ඇය හැරිලා බැලුවා දොරටුව දිහා. මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා. ඇයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඇය කල්පනා කළා අද හරි වාසනාවන්ත දවසක් මට. මං දුප්පත් කාන්තාවක්. මට දන් දෙන්න හිතෙන වෙලාවට මට දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තියෙන වෙලාවට මට දෙන්න කෙනෙක් නැහැ. නමුත් අද දෙන්න දෙයක්ත් තියෙනවා. දෙන්න කෙනෙකුත් ඉන්නවා. මා සකස් කරගත්ත විලඳ පිණ්ඩපාතේ වැඩපු මේ ස්වාමින් වහන්සේට පූජා කරනවා කියලා හිතලා බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා තමන්ගේ විලඳ ටිකේ පාත්‍රයට පූජා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇයට ආශිර්වාද කරලා උන්වහන්සේ ආපහු වැඩම කළා. දහවල් ආහාරය සඳහා ආයෙත් විලඳ ටිකක් බෙදගන්න හිතාගෙන අර කාන්තාව නැවත හැල් නෙලන්න ගියා. පින්නතුනි හැල් පඳුරක් අස්සේ ඉඳලා දෂ්ට කරපු සර්පෙක් නිසා ඇය මරණයටපත් වුණා. මරණයත් සමගම ඇය සුගතිය උප්පත්තිය ලැබුවා. දිව්‍ය ලෝකේ අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් අතර මහත් සම්පත්තියක් උරුම කරගෙන ඉපදිච්ච අය කල්පනා කළා මෙවන් උසස් සැපතක් ළඟට මාව යොමු කරන්න මට පිහිට වුණේ කවුද කියලා. ඒ වෙලාවේ දිව්‍යාංගනාවට අරමුණු වුණා ඒ වෙන කවුරුවත් නෙමෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එදා වේල බොහොම අමාරුවෙන් හොයාගෙන කාලා අනුන්ගේ කුඹුරක මුරකාර සේවය කරපු මට බලාපොරොත්තු නැති විදිහට මේ තරම් මහා දිව්‍ය සම්පතකට උරුමකම් කියන්නේ. මට පිහිට වුණ මේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේට මා විසින් පත්ති උපකාර කළ යුතුමයි කියලා හිතුවා. දෙව්ලොවින් නික්මිලා රහතන් වහන්සේ වැඩ ඉන්නේ වනාන්තරයේ ගල්ලෙනක. ඒ ගල්ලෙන ළඟට ඇවිල්ලා රහතන් වහන්සේ විසින් කළ යුතු උදේවත මේ දිව්‍යාංගනාව විසින් සම්පූර්ණ කරනවා. පැන් පෙරලා පහන් දැල්වලා මිදුල් ලැමදලා ඒ සියල්ලම කරනවා. රහතන් වහන්සේත් එක දවසක් අවදි වෙලා ඉන්නකොට උන්වහන්සේගේ කුටියේ යතුරු කවුළුවේ එළියක් වැටුණා ඇතුළට. ඒ වෙලාවේ රහතන් වහන්සේ විමසිලිමත් වුණා. කවුද උතන ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මම මේ අලියම් වෙලාව පාන්දර
මම කියන්නේ කවුද? ස්වාමීනි මම එදා ඔබ වහන්සේගේ සදහවත් උපාසිකාවක්. ස්වාමීනි මට ඔබ වහන්සේගෙන් ලැබුණ පිහිට නිසා මම අද දිව්‍යාංගනාවක්. ස්වාමීනි මම ලාජා. එදා විලඳ පූජා කරපු තැනැත්තිය කියලා සිහිපත් කරාම මොකටද ආවේ? කෘතගුණ සලකන්න. රහතන් වහන්සේ සඳහන් කළා කෘතගුණ සැලකීම තබා මින් මනත මේ කුටිය පැත්ත පලාතෙන්න එපා කියලා. දිව්‍යාංගනාවට ගොඩාක් දුක හිතුණා. ඇය එතනින් ඉවත් වෙලා ගියා. ගිහලා අඬන්න පටන් ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැකලා දිව්‍යාංගනාව ඉදිරියට රශ්මි කදම්බයක් යවලා භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වගේ දක්වලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ දිව්‍යාංගනාවට අනුශාසනාවක් කළා. දිව්‍යාංගනාව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් බොහොම සතුටටපත් වුණා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව? ඒ දෙවඟනට අනුශාසනා කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නේ තමයි අපි අර මාතෘකා කරගත්තේ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පිනක් කළේ නම් ඒ නැවත නැවත කරන්න. කුසල් රැස්වීම සැපයට හේතුවක්. එතකොට භාග්‍යතුන් වහන්සේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා. පුඤ්ඤ කියලා කියන්නේ පින්වලට තවත් නමක්. මෙතන පින් කියලා සඳහන් කරාම කොච්චර දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? දස පුණ්‍ය ක්‍රියා, දානය, පින් රැස් කරගන්න එක ක්‍රමයක්. දානය ගැන ඕන තරම් කාරණා අපි පින්නතුන් දේශනාවල් වලින් අහලා තියෙනවා. දන් දෙන්න. සීලය අපි සිල් සමාදන් වෙනවා. සීලේ වටිනාකම හුඟක් දෙනා දන්නවා. දන්න අය සිල් ගන්නවා. නමුත් සිල් සමාදන් වීම මහ කුසල කර්මයක්. භාවනා කිරීම, දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරගත යුතු මූලිකම කාරණා තුනක්. දානය. සංසාරේ කොහෙද උපදින්නේ? උපදින තැන මට ලැබිය යුතු දේවල් ටික තීරණය කරනවා. සීලය. මරණින් පස්සේ ඉපදෙන්නේ කොතනද? මේ ජීවිතෙන් පස්සේ ආයෙ උපදින්නේ කොතනද කියන කාරණාව සීලයෙන් තීරණය කරනවා. භාවනාව. සීලය තුලින් කයයි වචනයයි සංවර කළා. භාවනාව තුලින් හිත සංවර කරනවා. හිතේ උපදින අකුසල් ඒ පිළිබඳව සිහිය උපද්දවන්න. සිහියෙන් යුක්තව අකුසල් ඇති වුණ බව දැනගෙන අකුසල් ප්‍රහීණය කරන්න. හිතේ උපදින අකුසල් යටපත් කරන්න නූපදවන්න. භාවනාවෙන් හිත සංවර කරනවා. දාන සීල භාවනා. මේ කාරණාව අත්‍යවශ්‍යමයි. එක දවසක් දන් දුන්නා කියලා, එක දවසක් සිල් ගත්තා කියලා, එක දවසක් භාවනා කළා කියලා මං ඒ ටිකත් කළා කියලා අත්හරින්නද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත කරන්න. නැවත නැවත කරනකොට එයින් ලැබෙන ආනිසංසයේ මහත්ඵලයි. විශාලයි. දීර්ඝ කාලයක් මට සැපේ සඳහාම හේතු වෙනවා.
ඔබට මතක ඇති පින්නතුනි. කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. ලක්කන සූත්‍රයේ කතාව. මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ පින් කරපු හැටි. කටත්තා පින් කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා එතකොට තමයි ඉස්සිලා පින් ගොඩක් වගේ පේන්නේ. විපුලත්තා ඒක තමයි එතකොට තමයි ඒක විපුල ඵලයක් ගෙනල්ලා දෙන්නේ. උදාහරණ හැටියට නිතර අපි සාකච්ඡා කරපු කරුණක්. අපි කියමු අපි තැනකට බොරළු කැටයක් දානවා. හැබැයි ඒක බොරළු කැටයයි ඒක ලොකු පෙනුමක් නෑ අපිට. හැබැයි දවස ගානේ මුතෙන්ට බොරළු කැට එකතු කරනවා. දවස් 100ක් විතර යනකොට සෑහෙන බොරළු කන්දක්. කැට ගොඩක්, කැට 100ක් හොඳට පේනවා. නැවත කරනකොට ඒක මහ පොළොවෙන් උඩට ඉස්සිලා බොරළු ගොඩක් ගහනවා. පින්නතුනි එක දානයක් පූජා කරාම අපිට ඒකෙන් මහා කුසලයක් ලැබෙනවා. නමුත් කරුණු ගොඩක් සඳහන් කරන්න ඕනේ. මොනවද පූජා කළේ? භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුවක්ම දේශනා කළා. ඒ දාන වස්තු ඔක්කොම ජීවිතේක සම්පූර්ණ කරගන්න කියලායි දේශනා කළේ. ඒ දේවල් වලින් විවිධ ආනිසංස තමයි ලැබෙන්නේ. නමුත් එයත් නැවත කරගන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒක නිසා එක දානයක්, දෙකක්, තුනක්, පහක්, 10ක්, 20ක්, 100ක්. එතකොට දානම 100ක් පූජා කරලා බලන්න කොයිතරම් ලොකු ආනිසංසයක් ලැබෙනවද කියලා. එතකොට දන් දීමේ කුසලය මගේ සංසාරගත ජීවිතේ වෙනම ඉස්සිලා පේනවා. මේ තමයි දන් දීපු කුසල්. මේ තමයි සිල් ගත්ත කුසල්. සීලය. මේ තමයි භාවනාවෙන් රැස් කරගත්ත කුසලය. නැවත භාවනා කළා. ඒ විදිහට එකම කුසල කර්මයේ නැවත කරලා ඒ පින වඩා වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට දේශනා කළා පින් දීම, පින් අනුමෝදන් වීම, මේකට කිව්වේ පත්තිපත්ත අනුමෝදන. පින් දෙනවා කියන එක ලොකු පින්කමක්. අපි කරගත්ත පින් අපි තව කෙනෙකුට දෙනවා. අපි මේ පින් තව කෙනෙකුට දුන්නහම මට පින්කම කිරීමේ කුසලයයි පින් දීමේ කුසලයයි කුසල් දෙකක් තියෙනවා. හැබැයි පින් දුන්න කෙනා සතුටු සිතින් පින් අනුමෝදන් වුණාම ඔහුටත් ඒ පින් ලැබෙනවා. හැබැයි සතුටින් කැමැත්තෙන් අනුමෝදන් වෙන්න ඕනේ. ගරු සම්ප්‍රයුක්තව අනුමෝදන් වෙන්න ඕනේ. පින්නතුනි මේ ලෝකේ වෙන මොනවා දුන්නටත් වඩා වටිනවා පින් දෙන එක. හිතන්න පින් වලට වඩා වටින්න මොනවද දෙන්න තියෙන්නේ කියලා. ගෙවල්, ඉඩම්, යාන වාහන, රන් රිදි මුතුමැණික් මොනවද ඒ වගේ කරන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්නකම් අපිට යම් සහයෝගයක් ඒ දේවල් වලින් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් පුළුවන්ද අපිව සතර අපායෙන් එතර කරන්න? සංසාරي සුවපත් කරන්න. සාපිපාසාදී දුකෙන් මුදවන්න. ඒ දේවල් මේ ජීවිතේට විතරක් පිහිටයි. නමුත් යමෙක් පින් අනුමෝදන් වෙනවා නම් හරියට යමෙකුට යමෙක් දෙනවා නම් යමක් ඒ තමයි මේ ලෝකේ දෙන්න තියෙන හොඳම දේ. පින් දෙන එක. එතකොට ඔහු මනාව පින් අනුමෝදන් වෙච්චහම සුගතිගාමි ජීවිතයක් උනත් උදා කරගන්න පුළුවන්.
නිවන් මගට ඒක උපනිශ්‍රේ කරගන්න පුළුවන්. විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ පූජා කරලා තමන්ගේ යෙහෙලියන්ට පින් අනුමෝදන් කරාම පින් අනුමෝදන් වෙච්ච යෙහෙලියක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. මහරහතන් වහන්සේලා දෙව්ලොව වැඩලා මොනවාගේ පින් කරපු නිසාද මේ තරම් තේජවන්ත කියලා අහපුවම සඳහන් කළේ ස්වාමිනී මං කරපු පිනක් නෙමෙයි. මගේ යෙහෙලිය විශාකා පූර්වාරාම පූජාව සිද්ධ කරලා අපිට පින් දුන්නා. ඇය දුන්න පින් හොඳට අනුමෝදන් වුණා. ඒ පින අනුමෝදන් වෙච්ච නිසා එහි මහිමේනුයි මට මේ තරම් දිව්‍ය සම්පත් ලැබුණේ කියලා. පින් දුන්නට කවදාවත් අඩු වෙන්නේ නැහැ. සමහර කෙනෙක් හිතනවා මෙච්චර පිරිසකට පින් දුන්නාම කොහෙන්ද මට ඉතුරු වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනි. දෙන්න ලැබෙනවා. අපි කියමු අපි එක පින්කමක් කළා. 10 දෙනෙකුට පින් දුන්නා කියලා. ඒතකොට Tamanට කොච්චර තියෙනවද? 10 දෙනෙකුට දුන්නා කියලා කියන්නේ මම පින්කම් 11ක් කරලා තියෙනවා. මොකද පින්කම් 11? ඒ 10 දෙනාට පින් දෙන්න මං කරගත්ත පින්කම එකක්. පත්ති දාන පින්කම් 10ක්. එතකොට 11යි. එනම් පින් දීම, පින් අනුමෝදන් වීම මේ දෙකම ඊටාම වටිනවා. නිතර පින් දෙන්න, පින් දීම තුල තවත් නිතර අපි කුසල් රැස් කරගන්නවා. පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම. පිදිය යුත්තන් පිදීම කවද? තුනුරුවන්, මව්පියන්, ගුරුවරුන් මේ ලෝකේ අපි විසින් ගරු කළ යුතු ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කෙනෙක් යම් උපකාරයක් කරනවා නම් කොයිතරම් මහත්ඵල කුසල් ලබනවද? ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමෙක් බුද්ධ පූජාවක් කරනවා නම් කොයිතරම් මහත්ඵල කුසල් ලබනවද? හිතලා බලන්න පින්නතුනි. මේ ලෝකේ පිදිය යුතු උතුමන් අතර ඉහළින්ම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට යම් කෙනෙක් මනාව සිත පිහිටවලා භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරනවා නම් ඒක කොයිතරම් මහත්ඵල මහානිසසදායක කුසලයක් වෙනවද? තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම්පලං චේතෝ පනිදි හේතුහි චේතෝ පනිදි හේතුච සත්තා ගච්ඡanti සුග්ගති. මනාව හිත පිහිටවන්න. යම් කෙනෙකුට පුළුවන් වුණා නම් මනාව හිත පිහිටව ගන්න. ආන්ගේ පුජ්‍යලයට මහා කුසල් ලබන්න පුළුවන්. ආන්ගේ චේතනාව තුල සත්‍යය සුගතිගාමි වෙනවා. චේතෝ පනිදි කියලා සඳහන් කළේ ඒකයි. මොන චේතනාවද එතකොට? සිත පිහිටවපු කුසලයේ. කොහොමද සිත පිහිටෙව්වේ? මෙහෙම සඳහන් කළොත් ඔබ හිතන්න සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කරන්න ඔබට අවස්ථාවක් ලැබුණා කියලා. අද ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා ඔබට වන්දනා කරන්න අවස්ථාවක් ලැබෙනවා. සුගන්ධ කුටිය ඇතුලේ ෂඩ්වර්ණ රශ්මි මාලාව බැබලෙනවා. රශ්මිය විහිදෙනවා. මුළු කුටියම එළියයි. භාග්‍යතුන් වහන්සේ ගිනි අඟුරක් වගේ දිලිහෙනවා. කුටියට ඇතුල් වෙනකොට රශ්මි කදම්බේ මගේ ඇඟේ දැවටෙනවා. මං වඳින්නේ රශ්මි මාලාව ඇතුළට ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් ගලන ෂඩ්වර්ණ රශ්මිය ගතිය දැවති දන ගහලා වැඳ ගන්න අවස්ථාව ලැබුණා නම් ඔබ ඒ අවස්ථාව ලබා ගන්නේ කොහොමද? ඒ අවස්ථාව වඳින්නේ කොහොමද? ඒ විදිහටම අදත් ඒ අවස්ථාව හිතින් අරගෙන
එදා ඒ මොහොතේ ඇති වෙන යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒ ශ්‍රද්ධා සිත පෙරටු කරලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. ඒක තමයි සිත පිහිටවනවා කියලා කියන්නේ. ඒ සිතුවිල්ලම අප්‍රමාණ ආනිසංස සහිතයි. ආන් එහෙමනම් පින්නතුනි වන්දනා කිරීමෙන් පූජා පැවැත්වීමෙන් භාග්‍යතුන් වහන්සේ සියල්ලන්ටම ඉහළයි. අපිට ආනිසංස ලබා දෙන්න පුළුවන් අය අතර භාග්‍යතුන් වහන්සේ මුලින්ම වැඩ ඉන්නවා. ධර්ම රත්නය, සංඝ රත්නය, එවනත අපි කතා කරන අපේ තුනුරුවන් උදෙසා කරන හැම පූජාවක්ම කොයිතරම් මහත්ඵලද? ප්‍රඥාව ඇති අය, ශ්‍රද්ධාව ඇති අය, කාරණා ධර්මයේ තුලින් දැනගෙන මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන විදිහට කටයුතු කරනවා. ඒක කරගන්න පුළුවන් සිහිය ප්‍රඥාව ඇති කෙනෙකුට විතරයි. එහෙනම් උතුමන් පිදීම කියන කාරණාවෙන් එතනින් පල්ලෙහාට තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කළේ දහම් දෙසීම, දහම් ඇසීම. බණ අහන එක කොයිතරම් කුසලයක්ද? ධර්මයේ දේශනා කරන එක මොනතරම් කුසලයක්ද? ධර්මයේ සඳහන් කළේ යම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඒ දේශකයන්ට ලැබෙන ආනිසංසයේ ප්‍රමාණයේ සීමාවක් නැහැ කියලා. ධර්මයේ දානය කිරීමෙන් ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ. අසීමාන්තික කුසලයක්. ඉතින් බලන්න එතකොට මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න යම් කෙනෙක් අවස්ථාව හදා ගන්නව නම් ඒ අය කොයිතරම් කුසල් රාශියක් අත්පත් කර ගන්නවද කියලා. හැබැයි හරියට දේශනා කරන්න ඕනේ. නිර්මලව දේශනා කරන්න ඕනේ. බලාපොරොත්තු රහිතව දේශනා කරන්න ඕනේ. බලාපොරොත්තු රහිතව දේශනා කරන්න කියන්නේ ලාභ ලෝභ අපේක්ෂාවෙන් නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක නොකළ යුත්තක්. ලෝක සත්වයාට අනුකම්පා පිණිසයි ධර්මයේ දේශනා කළ යුත්තේ. ධර්මය නොදන්න, ඉගෙන ගන්න හැකියාවක් නැති, තේරුම් ගන්න අපහසු, ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න අපහසු බොහෝ දෙනාට යහපතක් කිරීම වෙනුවෙන් ධර්මයේ දේශනා කරනවා. ආන් එහෙම දේශනා කරාම දේශකයන්න් වහන්සේටත් ලැබෙන්නේ උදාර කුසලයක්. ශ්‍රවණය කරන අයත් මහා කුසල අත්පත් කරගන්නවා. හැබැයි Taman කැමති විදිහට ධර්මය වෙනස් කරන්න බෑ. නොයෙක් හේතු මත සමහර වෙලාවට වෙනස් කරනවා. ඍජුව ධර්මානුකූලව සකස් කරලා තියෙන කාරණාව අපේ හිතවත් කෙනෙකුගේ හිත පිට රිදෙයි එහෙම කිව්වොත් කියලා හිතලා ඔහු ගැන හිතලා ධර්ම කාරණාව බාල කරනවා. වෙනස් කරනවා. හිත සනසන්න යමක් කියනවා. එහෙම බෑ. ධර්මයමයි. එහෙම කාරණාව වෙනස් කරලා ඔහුගේ හිත සනසන්න යමක් කියනවට වඩා සත්‍ය කාරණාව ප්‍රකාශ කරාම ඒක ඒ පුජ්‍යලයටත් ලොකු ලාභයක්. ඔහු අඩුපාඩුව හදාගනි. එහෙම නැති වුණොත් ඔහු නැවත ඒ වැරදි කරන කෙනෙක් වෙනවා. අනික මේ ධර්මයේ තුල අතන වැරදිලා මෙතන වැරදිලා කියලා අපිට කියන්න දෙයක් නෑ පින්නතුනි. වරදක් නෑ ධර්මයේ තුල. අපිට හදන්න බෑ මේ ධර්මය අය. භාග්‍යතුන් වහන්සේට සර්වඥතා ඥාණයෙන් අවබෝධ වුණ ධර්මය. අවබෝධ කළ ධර්මය. මනාව දේශනා කළා. මනාව පනවලයි තියෙන්නේ. මනාව පිහිටවල විවරණය කරලායි තියෙන්නේ. එනිසා අපිට කරන්න දෙයක් නැහැ. ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් අඩු කරන්න අපිට අවස්ථාවක් නැහැ. යමෙක් එහෙම වෙනසක් හෝ කරනවා නම් ඒක නිරයගාමී වෙන්න තරම් හේතුවක්. ඒ නිසා ධර්ම දේශනාව ඊටාම නිවැරදිව ශ්‍රාවකයා සම්බන්ධයෙන් අනුකම්පාවෙන්
සත්වයාගේ සුගතියට මඟ කියමනක් හැටියට දේශනා කරන්න පුළුවන්. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ සංසාරේ දුක් විඳලා අවබෝධ කරගත්ත ධර්මය. සත්වයා සසරින් එතර කරවන්න අවබෝධ කළා මිසක්. ඒසා දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳ සත්වයා සංසාරයෙන් එතර කිරීමේ මඟ හොයන්න මිසක් උන්වහන්සේ හොයාගෙන ලෝක සත්වයාට කියලා දුන්න මේ දහම් මඟ තවත් කෙනෙකුගේ ජීවන උපායක් කරන්න නෙමෙයි. මේ ශාසනය ඇතුලේ තව කෙනෙකුට රැකියාවක් හොයලා දෙන්න නෙමෙයි. සත්වයා සංසාරයෙන් එතර කරවන්න. ඒක නිසා සම්මා සම්බුද්ධ ශාසනය සසරින් එතර වීම සඳහාමයි අපි භාවිතා කළ යුත්තේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කාටවත් මිල කරන්න බෑ. යමෙක් එහෙම කරනවා නම් රැස් කරන අකුසල් කන්දරාවත් නිමක් නැහැ. ඒකයි මම සඳහන් කළේ අපිට රැකියාවක් හොයලා දෙන්න නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය 4ක් තවත් ලක්ෂ එකක් දුක් විඳී. හැමෝටම සංසාරයෙන් එතර යන්න පාර කියන්නේ. ඒක නිසා කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවීමේ චේතනාව මත ධර්මයේ දේශනා කළ යුතුයි. ධර්ම ශ්‍රවණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මනාව ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒක තමයි වටින්නේ. ඒක තමයි මහත්ඵල වෙන්නේ. ඒකෙන් තමයි සැනසීම උදා වෙන්නේ. කොහොමද මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ? ඒ පින්නතුනි සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ හොඳට ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා ධර්ම ශ්‍රවණය කරනකොට වචනයක් ගානේ අහන්න ඕනේ. වචනයක් දෙකක් අහනවා. තව වචන කීපයක් මගහැරෙනවා. ආයෙ බණ ටිකක් අහනවා. ආයෙ වෙන මොනවා හරි හිතනවා. නැත්නම් කොහේ හරි කතා කරනවා. නැත්නම් කාට හරි උත්තර දෙනවා. නැත්නම් දුරකථනයකට උත්තර දෙනවා. මේක බණ ඇහිල්ල නෙමෙයි. බණ අහනවා කියලා කියන්නේ එක්සිටව බණ අහන්න ඕනේ. සුතා දතා වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. කිසිම වචනයක් මගාරවන්නේ නැතුවම අහන්න ඕනේ. හිතලා බලන්නකෝ. මේ වචනේ ඉවර වෙනවත් එක්කම ඊළඟ වචනේ දේශනා වෙනවා. ඒත් එක්කම ඒ වචනේට මගේ හිත යොමු වෙනවා. ඊළඟ වචනේ දේශනා වෙනකොට ඒ වචනේට මගේ හිත යොමු වෙනවා. ඊළඟ වචනේ දේශනා වෙනකොට ඒ වචනේට මගේ හිත යොමු වෙනවා. පඩියෙන් පඩිය නැගගෙන යනවා වගේ වචනයක් ගානේ අහන්න ඕනේ. කිසිම වචනයක් මග නොහැරෙන්න අහන්න ඕනේ. ඒක ඊටාම වටිනවා. එහෙම ධර්ම ශ්‍රවණය කරන එක එතකොට භාවනාවක් පින්නතුනි. ධර්ම ශ්‍රවණය කිරීමේ භාවනාව. බණ අහනවා කියලා කියන්නේ භාවනාවක්. එහෙම භාවනාවක් වෙන්න මෙහෙම අහන්න ඕනේ. මනසානුපෙක්කිතා. ඊට පස්සේ අහපු ධර්මයේ මතක තියාගන්න ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්දා. අහපු දැනගත්ත ධර්මයට අනුව ජීවිතේ දිහා බලන්න ඕනේ. ජීවිතේ විදර්ශනා කරගන්න ඕනේ. ධර්මාවබෝධය තහවුරු කරගන්න සසරින් එතර යන්න මඟ හදාගන්න. ඒ කාරණාව අපිට කොච්චර වටිනවද? යම් කෙනෙක් මනාව ධර්ම ශ්‍රවණය කරලොත් සංසාරේ කුසල් අවදි වෙනවා. දූවිලි වලාවන්ගෙන් කියන්නේ කෙලස් දූවිල්ලෙන් වැහිලා තියෙන සසර පිං අවදි කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ඒකයි ධර්ම ශ්‍රවණය කර ඉන්න ගමන් සමහර උතුමන් වහන්සේලා සෝවාන් වුණේ. සංසාරේ පුණ්‍යවන්තයෝ සකදාගාමි වුණා, අනාගාමි වුණා. දේශනාව අවසානයේ රහත් වුණා. පෙරපින් අවදි වෙනවා. මනාව අහන්න ඕනේ. ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත්
කොයිතරම් මහත්ඵල මහානිසංසදායක කුසල්ද. සසර වෙනස් කරනවා හරියට ශ්‍රවණය කළොත්. පැවැත්ම වෙනස් කරනවා හරියට ශ්‍රවණය කළොත්. සසර නිමා කරන්න පුළුවන් හරියට බණ ඇහුවොත්. ඒ නිසා ධර්ම ශ්‍රවණානිසංසය හරි ප්‍රබලයි. ඊළඟට දේශනා කළා සම්මාදිට්ඨික වීම. මේ දස කුසල්. මේ දස කුසල් වලින් ජීවිතේ පෝෂණය කරගන්න එක තමයි මේ පුණ්‍ය කියලා කිව්වේ. දස කුසල ධර්ම. මොකද සම්මාදිට්ඨික බව? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේ ලෝකේ පැවැත්ම පිළිබඳව, ලෝකේ ආරම්භය පිළිබඳව, පැවැත්ම පිළිබඳව, වෙනසීම පිළිබඳව, ලෝක ධාතුව සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව ධර්මයයි. ආන්ගේ ධර්මයේ යමෙක් මනවින් පිළිගන්නවා නම් ඒක සම්මාදිට්ඨියයි. භාග්‍යතුන් වහන්සේ විතරද ලෝකයේ පිළිබඳව අදහස් දැක්වුවේ? භාග්‍යතුන් වහන්සේ විතරද සත්වයා පිළිබඳව අදහස් දැක්වුවේ? සත්වයාගේ උපත පිළිබඳව, විශ්වයේ උපත පිළිබඳව කොයිතරම් කරුණු කාරණා මතවාද මේ ලෝකේ තියෙනවද? නමුත් පින්නතුනි ඒකක්වත් හරි නෑ. නිවැරදි නෑ. අපි කොහොමද ඒවා හරි නෑ, නිවැරදි නෑ කියලා කියන්නේ? හිතලා බලන්නකෝ. මේ ලෝකේ දැනුම උගත්කම තියන අය බොහොම ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ ශාසනේ කල්ප ගණන් අතීතයට බලන්න පුළුවන් අය හිටියා. අනාගතයට බලන්න පුළුවන් උතුමන් වහන්සේලා හිටියා. නමුත් බලන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් තිබ්බා. ඒ සීමාවෙන් ඔබට යමක් කියන්න ගියොත් ඒක අපහසු දෙයක්. ඊටත් වඩා පල්ලෙහින් ඉන්න විද්‍යාඥයෝ වගේ අය, තවත් නොයෙක් හැකියාවන් තියෙන අය, ඒ ඇයට යමක් දිහා බලලා යමක් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ ඊටා සීමිත හැකියාවයි. එනි සීමිත හැකියාවක් තියෙන කෙනෙකුට මේ විශ්වයේ හැබෑම උපත පිළිබඳව කියන්න බෑ. මේ ලෝකේ හැබෑ යථාර්ථය පිළිබඳව කියන්න බෑ. එහෙම කියන්න නම් මේ ලෝකේ සියල්ල පිළිබඳවම මන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. සර්වඥතා ඥානය, සියල්ල දක්නා නුවණ, මේ ලෝකේ නොදකින්න දෙයක්, නොදන්න දෙයක්, නොවැටහෙන දෙයක්, නොතේරෙන දෙයක් භාග්‍යතුන් වහන්සේට නැහැ. ඕනෑම සත්වයක් පිළිබඳව, ඕනෑම වස්තුවක් පිළිබඳව, ජීවීද අජීවීද, ඒ සියල්ල ගැන සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන්ගේ නිසා සියල්ලම දැනගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් අදහසක්, ඒක තමයි නිවැරදි අදහස. යමක් ගැන යම් ප්‍රමාණයක් දැනගෙන යමෙක් දැක්කුවා නම් අදහසක්, ඒක ਸਰව සම්පූර්ණ සත්‍ය නෙමෙයි. ආන්ගේ නිසා ඒවා මිස දිටු බවට පත් වෙනවා. වැරදි දැකීම. සම්මා දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව. යමෙක් තුල මේ කාරණා ටික නිතර සම්පූර්ණ විය යුතුයි. මේ කුසල කර්ම නිතර අපි සම්පූර්ණ කරගත යුතුයි. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. මේ කාරණා 10 නිතරම යමෙක් සම්පූර්ණ කරගන්නවා නම් ඔහුගේ ජීවිතය බොහොම වේගෙන් කුසලයත් එක්ක පෝෂණය වෙනවා. කෛරා තේතං පුනප්පුනං. හැබැයි මේ කාරණා 10ම එක පාරක් විතරක් ජීවිතේ සම්පූර්ණ කරගත්ත කියලා නිශ්ශබ්ද වෙන්න එපා. මුල ඉඳලා අගට කරලා නැවත පටන් ගන්න. නැවත පටන් ගන්න. ආන් ඒකයි මං කීවේ කටත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා. ජීවිතේ සැඳෑ සමයටම ගිහිල්ලා ලෙඩ ඇඳේ වැතිරිලා තමන්ගේ අතීතය ආවර්ජනය කර කර ඉන්න වෙලාවට තමන් කරපු දේවල් සිහිපත් කරනකොට හරියට නිකන් කඳු කර ප්‍රදේශයකට ගිහිල්ලා
හාත්පස බලපුවාම ඈතින් ඈතට කඳු මුදුන් වගේ පේනවා වගේ තමන් කරගත්ත ඒ කුසල කර්මයන් මනසට නැගෙනවා ඉස්සිලා පේනවා. ඒ නැවත නැවත කරගත්ත නිසා. දේශනා කළා චන්දං කෛරාත කැමැත්ත දියුණු කිරීම. පින්කම් කළ කල ඒ කුසලයේ කෙරෙහි සිහිය එළවා නැවත නැවත ඊටාම කැමැත්තෙන් ඒ පින්කම් සම්පූර්ණ කරගන්න කියලා. කැමැත්තෙන් පින්කම් කරගන්න කියලා. තම්හි චන්දං කෛරාත ඊටාම උනන්දුවෙන් උවමනාවෙන් කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් තමන් සිද්ධ කරගත්ත කුසල ධර්මයන්. තමන් කරගත්ත කුසල ධර්මයන්. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ මේ සංසාරේ දවසක අපි සැපයෙන් සැපයටපත් කරනවා. මේ කුසලය අපි සැපේ උච්චතම තැනට අරගෙන යනවා. පින්නතුනි යමෙක් කුසල් රැස් කරනවා කියලා කියන්නේ මොනව කරනවටද? අපි භාග්‍යතුන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාළේ මහණෙනි පිනට බය නොවව් කියලා. පිනට බය වෙන්න එපා. හැකිතරම් පින් රැස් කරගන්න කොච්චර රැස් කළත් වැඩි වෙන්නේ නැහැ. ඒ හින්දා පිනට බය වෙන්න එපා. මහණෙනි පින කියලා කියන්නේ සැපේට නමක්. යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ ඒ ජීවිතය තුළ සැප රැස් කරගන්නවා කියන එකයි. කොහාටද සැප රැස් කරන්නේ? මුළු සංසාරෙටම ඇති වෙන්නයි රැස් කරන්නේ. ඇති වෙන එකක් නෑ. සංසාරේ කොච්චර කල්යයිද දන්නේ නැහැ. නමුත් පින් රැස් වෙන්න සසර මග කෙටි කරගන්න අපිට හරි පහසුයි. කුසලයාගේ උපකාරයකට නොඅඩුව තියෙනවා. ආන් ඒක නිසා පින් කරනවා කියන එක පින්නතුනි කවදාවත් අතපහු කරන්න එපා. එක පාරක් කරලා නවත්තන්න එපා. සමහර අය ජීවිතේටම දන් දීලා නැහැ. අන්තිම කාලේ දානයක් පූජා කරනවා. හොඳයි. නොකරම හිටියට වඩා හොඳයි. නමුත් ජීවිත කාලේ විටින් විට දානයක් පූජා කරගෙන තිබුණා නම් සමහර ජීවිත විහාරස්ථාන වලට මාසිකව අරගෙන යන පෙරු දානෙවත් සලාක දානෙවත් පූජා කරලා නැති ජීවිත තියෙනවා. සිල් ගන්නවා කියලා කවදාවත් යොමු වෙලා නැති ජීවිත. සමහර අය කතා කරලා කියනවා මෙතෙක් ජීවිතේ කවදාවත් සිල් අරන් නැහැ කියලා. නමුත් වයසේ හුඟක් අගට ගිහිල්ලා සීලේ වටිනාකම දන්නවනම් සිල් ආරක්ෂා කරන එකේ වැදගත්කම දන්නවනම් මෙතෙක් ජීවිතේ කවදාවත් කරලා නැහැ කියනවට වඩා එක දවසක් හරි කරලා තියෙනවා කියලා සතුටු වෙන්න ඕනේ. මොකද බුද්ධාන්තරය දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් අපිට කවදා ආයේ මේක ලැබෙන්නේද? බුද්ධාන්තරයක ඉපදිලත් එක දවසක්වත් සිල් නොගෙන මැරිලා යනවා නම් ඒක මොන තරම් අවාසනාවන්තද? ආන් ඒක නිසා මේ හැම පින්කමක්ම බොහෝම සතුටින් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඊටාම උද්‍යෝගයෙන් අපි කරගන්න ඕනේ. කරන්න පුළුවන් ටික කැමැත්තෙන් කරගන්න ඕනේ. සැපයාගේ රැස්වීම නැත්නම් කුසලයාගේ රැස්වීම සැප රැස්වීමයි. මතු සංසාරේ සැප විඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ජීවිතෙන්නේ පින්නතුනේ හම්බ කරන්න ඕනේ. කොයි තරම් සරලද මේක තේරුම් ගන්න. අනාගත ජීවිත ගණනින් කියන්න බැරි තරම් ප්‍රමාණයකට හම්බ කරන්න මේ ජීවිතෙන් පුළුවන්. නමුත් අපි ඒක කරන්නේ මේ ලෝකේ මැරිලා යනකොට දාලා යන දේවල් වෙනුවෙන් රැදවල් දෙකේම මහන්සි වෙනවා. අවුව වැස්ස සීත පින්න එකක්වත් සලකන්නේ. හැබැයි එහෙම හම්බ කරගත්ත දේවල් කවදා හරි දවසක ඒ තැන්වල ගබඩාවල කාමරවල මුළු වල තියෙනවා. ඒව හම්බ කරපු පුද්ගලයා මැරිලා ගිහිල්ලා. ඉඩම තියෙනවා වවපු කෙනා නැහැ. ගෙදර තියෙනවා හදපු කෙනා නැහැ. වාහනේ තියෙනවා පදවපු කෙනා නැහැ. ඔහු මෙලවත් හැරලා යන්න ගිහිල්ලා. ඔහු ගියා වගේම දවසක මටත් යන්න සිද්ධ වෙනවා. ඔහු මේ මොකවත් අරන් ගිහිල්ලා නැහැ. එහෙනම් මම මොනවා හරි ගෙනියන්න මේ දේවල් වලින් හම්බ කරන්න ඕනේ.
කොයි තරම් වටිනවද? අනාගත ජීවිත අසංඛ්‍ය අප්‍රමාණ ප්‍රමාණයකට හම්බ කරන්න තියෙන වාසනාවන්ත ජීවිතයක් තුළ මෙලව දාලා යන ලෞකික දේවල් විතරක් හම්බ කරලා ගෙනියන්න තියෙන ටික අතහැරලා යනවා. අන්න ඒක නිසා තේරුම් ගන්න. සිහියෙන් ප්‍රඥාවෙන් මේ කාරණාව දිහා බලන්න. තව පොඩ් ටිකක් අපි සරල කරගත්තොත්. දැන් ඔබ දකින්න විභංගය දන්නවා. තිසරණ තියෙන එක පුජ්‍යලයකට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංඛේයයකට බඩගිනි වේදනා නැති වෙනවා කියලානේ දකින්න විභංගය අපි ඉගෙන ගත්තේ. ඉතින් ඔබ හිතන්නේ තිසරණයට වඩා ඉහළ සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට තිසරණේ සීලයක් නෙමෙයිනේ. තුනුරුවන් සරණ ගියපු කෙනා. ඉතින් ඒත් එක පන්සිල් අටසිල් නවාංග උපෝසත දසාංග උපෝසත සම්පූර්ණ කරන කෙනෙකුට දානයක් දී ගන්න තිබුණොත් කොයිතරම් උසස් වෙයිද? පැවිදි ජීවිතයක් ගත කරන මනාව ගුණපුරණ උතුමෙකුට දානයක් දී ගන්න තිබුණොත් සෝවාන් සකදාගාමි උත්තමයෝ හම්බුනොත් මේ සංසාරයට හම්බ කිරීමක් නෙමෙයිද? ආහාර දුන්නාම ආහාර, පාන වර්ග දුන්නාම පාන වර්ග, වස්ත්‍ර දුන්නාම වස්ත්‍ර. ඒකනේ මේ දස දාන වස්තුවක් දේශනා කොට වදාළේ. මේක නිතර නිතර සම්පූර්ණ කරගන්න. සීලය ආරක්ෂා කරගන්න. සීලය ආරක්ෂා කරන නිසා සතර පායට යන්නේ. දානය සම්පූර්ණ කරගත්ත නිසා බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. නෑ බෑ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැහැ. තව තව වැය වියදම් කරලා තව තව පින්කම් කරගන්න. ඇති තරම් වැය වියදම් කරන්න භවභෝග සම්පත් සංසාරයට ලැබෙනවා. හැබැයි සම්පත් පිළිබඳව සසර ඇලෙන්නේ නැති වෙන්න ප්‍රාර්ථනා කරගන්න ඕනේ. තණ්හාව දුරු කරගන්න, දානය දියුණු වෙන්න ප්‍රාර්ථනා කරගන්න ඕනේ. නැත්තම් පින් කරලා හරි හම්බ කරගත්ත ධනෙ නිසා නැවත ඒ ධනෙට ඇලිලා പ്രേත ලෝකවල උපදින්න පුළුවන්. සසර ප්‍රඥාවන්තයෝ දන් දෙනකොට ඒ හැම සියල්ලක්ම සම්පූර්ණ කරගත්තා. මහ සිටු මෙති ඇමතිවරු තමන්ගේ වස්තු අත්හැරපු හැටි, අනාථ පිණ්ඩික ආදී සිටුවරු ළඟ තිබුණ සම්පත් නමුත් ලෝභකමක් නැතුව අත්හැරලා දන් දීපු හැටි. ආන් එහෙම මහ දන් දීලා සංසාරේ කෙරවල කරන්න මග හදාගන්න මේ කුසලයාගේ රැස්වීම එකතු වීම අපිට මහ සැපයක්. ඒ හින්දා පින්නතුනි මෙලව දාලා යන දේවල් වෙනුවෙන් රෑ දවල් මහන්සි වෙන බව ඇත්ත. ඔබ ප්‍රඥාව පාවිච්චි කරලා ගෙනියන්න පුළුවන් යමක් හම්බ කරගන්නත් ඒ වගේ මහන්සි වෙන්න. මතු සංසාරේ මේ ජීවිතයේ තිබිච්ච දුක් කරදර කම්කටොළු වලට මූණ පාන්න එපා නම් සංසාරගත ජීවිතය සුවපත් කරගන්න ඕන නම් අද නැති සැප එදාට ලබන්න අත තියෙන දුක එදාට නැති කරගන්න නම් අපි ළඟ තිබිය යුත්තේම පින. පිනෙහි රැස්වීම සැපයයි කියලා දේශනා කළේ. ආන් ඒ නිසා මේ සඳහන් කරන්ට යෙදුන දසමහා කුසල ධර්මයන් ජීවිතේ ප්‍රගුණ කරන්න. වරක් නෙමේ දෙවරක් නෙමෙයි හැකිතරම් සම්පූර්ණ කරන්න. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් වීරියෙන් ඒ කාරණාවට යෙදෙන්න. ආන් එදාට අති දීර්ඝ කාලයක් සසර කොච්චර අපි උපදීද? නිවන් දකින්න තුරු සසර මගේ දුකක් නැතුව ඉදිරියට පවතින්න. නැවත නැවත පින් කරලා කුසල් රැස් කරගන්න ඕනේ. නිවන ලැබෙන දවසක ලැබෙනවා. ඒ කියන්නේ කවදා හරි ලැබෙන දවසක ලැබෙයි කියලා බලාගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. නිවන සඳහාත් වීරිය කරන්න ඕනේ. කවදා හරි නිවන් දකින්න නැවත නැවත මගේ කුසලයේ දියුණු වෙන්න ඕනේ. නිවන් දකින්න තුරු සංසාරේ මම මහ කුසල් රැස් කරගන්න ඕනේ. ඒකට මට දම්පැන් දෙන්න ඕනේ. බෙහෙර විහාර හදලා පූජා කරන්න ඕනේ. ඒ සඳහා භවභෝග සම්පත් ඕනේ. ඒ දේවල් තිබුණොත් තමයි දුකක් නැතුව හිතේ හැටියට වැය වියදම් කරලා පින්කම් කරන්න ලැබෙන්නේ. මේ කොයි කාරණාව සම්පූර්ණ කරන්නත්
පිං රැස් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. මහණෙනි යමෙකුට පිං රැස් වෙන්නේද ඒ රැස් වෙන්නේ සැපයයි කියලා දේශනා කළා. පින නම් සැපයට නමක්. කුසලයාගේ රැස්වීම සැප එකතු වීමක්. අන් ඒක නිසා වහවහ නැවත නැවත බොහෝ කුසල් රැස් කරගෙන මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගන්න ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මඟ හදාගන්න හැම කෙනෙක්ම කුසලයට කම්මැලි නොවී කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න කියලා සිහිපත් කරමින් ධර්ම දේශනාව නිමා කරනවා. ඒ උතුම් කුසල් රැස් කරගන්න බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් තුළ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි ඒ.එම්. සෙනවිරත්න මහත්මයා සහ දමයන්ති සෙනවිරත්න මෑණියන් විසින්. සදැහැති දායකත්වයේ ලබා දී තියෙන බව සිහිපත් කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි ඒ.එම්. සෙනවිරත්න සහ දමයන්ති සෙනවිරත්න යන දෙමව්පියන් දෙපළ විසින් සදැහැති දායකත්වයේ ලබා දී තියෙන බව සිහිපත් කරලා තියෙනවා. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා දෙසැම්බර් මාසේ 1 වෙනි දින ජන්මදිනයේ යෙදුන ජපානයේ රැකියාවක නියුතු චතුරංගනී සෙනවිරත්න දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මෙයින් ජනිත වන්නා වූ මහා කුසලයෙන් හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඇයට ලෙඩ රෝග වලින් ආරක්ෂා වී රැකියාව කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් නිවන අවබෝධ වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ලැබීමේ බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වාසනා වේවා. ගයාන් කහඳගමගේ බෑනා සේනානි සෙනවිරත්න දියණිය, සෙනලී කහඳගමගේ විහෙලී කහඳගමගේ මිනිපිරියන් යන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ලෙඩ දුක් වලින් තොරව ජීවත් වීමටත් මේ කුසලයේ හේතු වේවා. ඊටම ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා. දායකත්වයේ දරූ අය අතරින් පරලෝසපත් වන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී භව ගමන සුවපත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ උතුම් කුසල කර්මයේ හේතුවෙන් අපි සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. රාගක්ඛයෝ නිබ්බානං